රයිට් පුතේ. දැන් අපි බලමු දරුවෝ. පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ 1958 අංක 15 දරන අර්ථ සාධක අරමුදල් පනත පිළිබඳව. අපි මේ පනත පනවන්න අරමුණ සාකච්ඡා කළා. මේ පනතින් ආවරණය වන සේවක පන්තීන් සාකච්ඡා කළා. මේ පනතින් ආවරණය නොවන සේවක පන්තීන් පිළිබඳව සාකච්ඡා කළා. දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ පනත පිළිබඳ වැඩි විස්තර. පුතේ පනත පිළිබඳ වැඩි විස්තර සාකච්ඡා කරද්දී අපි කිව්වා මේ අර්ථ සාධක අරමුදල පරිපාලනය කරන්නේ කම්කරු කොමසාරිස්වරයා විසින්. මේ අර්ථ සාධක අරමුදල ආයතන දෙකක් කරහා කළමනාකරණය වෙනවා. ඒ තමයි නාරාහෙම් පිට තියෙන කම්කරු මහලේකම් කාර්යාලයෙන් සහ මහ බැංකුව යටතේ. මහ බැංකුවෙන් ගිණුම් කටයුතුද නාරාහෙම් පිට කම්කරු කාර්යාලයෙන් අනිකුත් පරිපාලන කටයුතුද පවත්වාගෙන යනු ලබනවා. ඔගොල්ලෝ දන්නවා මේ අරමුදල ගොඩනැගිල්ල තියෙන්නේ මේ අරමුදල සකස් වෙන්නේ සේවා යෝජකයා හා සේවකයා යන දෙදෙනාගේම දායකත්වයෙන්. එතකොට මේ අරමුදලට සේවා යෝජකයා විසින් වෙන් කරනවා සේවකයාගේ දල වැටුපට අවමය 112ක්. සේවකයාගෙන් වෙන් කර ගන්නවා අවමය 108ක්. එතකොට එනම් මේ දෙන්නගෙන්ම තමයි මේ අරමුදල හැදෙන්නේ. එතකොට අදාළ මාස දායක මුදල ලබන්නා වූ මාසයේ අවසාන දිනට පෙර මහ බැංකුවට ලැබීමට සලස්වන්න ඕන. පමා කරන දායක මුදල් දඩයක් එක්ක තමයි ගෙවීමට යටත් වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා වර්තමානයේ වෙන විට එක සේවකයෙක් සේවයේ යොදවන ආයතන පවා දායක මුදල් ගෙවීමට වගකීමට යටත් වෙනවා. right. දැන් සමහර සේවකයන්ට සමහර අයට තියෙනවා සමහර මේ පනත විග්‍රහ කරන ආකාරයට කියනෝ අර්ථ සාධක අරමුදල් නොගෙවීමත් වරදක්. නොගැනීමත් වරදක්. එනම් මතක තියාගන්න අර්ථ සාධක අරමුදල් පනතේ ප්‍රතිපාදන දක්වන ආකාරයට සේවා යෝජකයෙක් විසින් සේවකයෙකුට අර්ථ සාධකය නොගෙවීමත් සේවකයෙක් විසින් අර්ථ සාධකයට දායක නොවීමත් යන දෙකම පනත යටතේ වරදක්. දැන් සමහර සේවා යෝජකයන් සේවකයන්ගෙන් ලියුමක් අරගෙන සේවකයෝ සර් කැමැත්තෙන් දෙනවා මගේ අර්ථ සාධකය ගෙවන්න එපා. ඒ අර්ථ සාධක මුදලද මට ලැබීමට සලස්වන්න. එහෙම ලියුම් ගන්න බෑ පුතේ. එහෙම ලියුම් ගත්තොත් ඒක නීති විරෝධී කටයුත්තක්. දැන් අපි උදාහරණයකින් පොඩ්ඩක් බලමු. මේක ප්‍රායෝගික වැදගත්නේ. හේතුව ඔබේ ගෙදර පොඩි ව්‍යාපාර ඇති. කඩසාප්පු ඇති. සේවකයෙක් දෙන්නෙක් වැඩට ගන්නවත් ඇති. ඒ වගේම අම්මා තාත්තා ඒ සේවකයන්ට අර්ථ සාධකයේ ගෙවන්නේ නැතුවත් ඇති. එහෙම වුණොත් නීතියේ தත්ත්වය බලමු ප්‍රායෝගිකව. නිකන් දැන් හිතමු මෙහෙම මං අර ඉස්සෙල්ලා කිව්වනේ නිහාල් එන්ටර්ප්‍රයිසස් මේක ව්‍යාපාරයක්. මේකේ අයිතිකාරයන් නිහාල්. අපි හිතමු ගමක තියෙන ඔය හાર્ඩ්වෙයා එකක් කියලා. මේ හાર્ඩ්වෙයා එකේ අයිතිකාරයා නිහාල්. මේ හાર્ඩ්වෙයා එකේ අපි හිතමු වැඩ කරනවා. දැන් අර්ථ සාධකය නොගැනීමත් වරදක් නොගෙවීමත් වරදක්. මේ නිහාල් එන්ටර්ප්‍රයිසස් එකේ වැඩ කරනව කවුද? සෝමපාල වැඩ කරනවා. රයිට්. අපි හිතමු මේකේ වැඩ කරනවා පියදාස වැඩ කරනවා. දැන් සෝමපාලයි පියදාසයි මේ හાર્ඩ්වෙයාර් එකේ වැඩ කරනවා. නිහාල් හැබැයි වෙලාවට වැටුප් ගෙවනවා. සෝමපාලටත් ගෙවනවා රුපියල් 20000ක් මාසෙකට. පියදාසටත් ගෙවනවා මාසෙකට රුපියල් 20000ක්. අපි හිතමු. රයිට්. දැන් ඔහොම කාලයක් යනවා. හැබැයි නිහාලෙන් විසින් සෝමපාලට හා පියදාසට අර්ථ සාධකයේ ගෙවන්නේ නැහැ.
දැන් ඔහොම යද්දී ඔයගොල්ලෝ දන්නෝනේ මේ අර්ථ සාධක අරමුදලේ පරිපාලන කටයුතු කරන්නේ කම්කරු කොමසාරිස් කාර්යාලයේනේ. දිනක් ඔය කම්කරු කොමසාරිස් කාර්යාලයේ ඉන්න නිලධාරීවරයෙක් ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් මේ පාරේ යනවා. රයිට්. දැන් ඒගොල්ලොන්ට බලන්න පුළුවන් අර්ථ සාධකයේ කියවනවද නැද්ද කියලා බලන්න යනවා. යන අතරේ දකින්න නිහාල් එන්ටර්ප්‍රයිසස්. දැන් මේ නිලධාරියා ගොඩ වෙනවා. නිහාල් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ. ඒතර නිලධාරියා ගොඩ වෙන්නේ සමහර වෙලාවට කම්කරු ඔෆිසර් කෙනෙක් වශයෙන් නෙවෙයි සමහරට කස්ටමර් කෙනෙක් වශයෙන් වෙන්න පුළුවන්. ගොඩ වෙලා අහනවා නිහාල් අහනවා සෝමපාලගෙන් මුදලාලි ඉන්නවද? සෝමපාල ඒ වෙලාවේ කියනවා මුදලාලි නෑ සර් මුදලාලි ඔය බැංකුවට ගියා සිට මොනවද ඕන කියලා. රයිට් දැන් මුදලාලි බැංකුවට ගිය බව දන්නවනේ. ඊට පස්සේ අර කම්කරු නිලධාරියා සෝමපාලත් එක්ක කතා කරනවා. මට අර භාණ්ඩය ඕන මේ භාණ්ඩය ඕන බලනවා මේව කරනවා. ඔය අතරේ අහන සෝමපාල කොහෙද? සෝමපාල කියන්න පුළුවන් මං අහවල් පළාතේ. දැන් සෝමපාල මෙහිට වැඩට ඇවිල්ලා ගොඩක් කල්ද? ඊට පස්සේ කියන්න පුළුවන් දැන් ෆ්‍රෙන්ඩ්ලි වෙනෝනේ. ඊට පස්සේ ඔව් මහත්තයෝ මම මෙහිට ඇවිල්ලා දැන් අවුරුදු 20ක් විතර වෙනවා. අවුරුදු 20ක් මම මේ මහත්තයා ගා වැඩ. මහත්තයා හොඳට සලකනවා. සෝමපාල විතරද වැඩ කරන්නේ? නෑ මහත්තයෝ මාත් එක්ක වැඩ කරනවා පියදාසත් වැඩ කරනවා. අපි දෙන්නම එකම කාලේ ආවේ. රයිට්. ඔය අතරේ නිකන් අහන්න පුළුවන් මහත්තයා හොඳට ගෙවනවද? ඔව්. මහත්තයා අපිට මාසෙකට 20000ක් විතර දෙනවා. අන්න පඩියක් නිකන් හොයාගත්තා. ඊට පස්සේ අහන්න පුළුවන් ඔයාලට අර්ථ සාධකයේ ගෙවනවද? සෝමපාල කියන මහත්තයෝ ඒක නම් මම දන්නේ අපිට මහත්තයා සල්ලි දෙනවා. රයිට්. දැන් මේ සියලුම තොරතුරු කම්කරු නිලධාරී සොයාගත්තා. ඒතකොට එයා දන්නෝනේ නිහාල් එන්ටර්ප්‍රයිසස් එකේ ව්‍යාපාර රෙජිස්ටර් අංකයක් තියෙනවා. ඒ අංකයත් එක්ක ගෙනහිල්ලා බලනවා කම්කරු කාර්යාලයේ මෙයා අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචි වෙලාද කියලා. බලනකොට ලියාපදිංචි වෙලා නැහැ. ඒතර අර්ථ සාධකයේ ගෙවලා නැහැ. දැන් කොහොමද අර්ථ සාධකයේ ගෙවන්න වෙන්නේ? දැන් වරදක් නේ කරලා තියෙන්නේ. අර්ථ සාධකයේ නොගෙවීම වරදක්. නොගෙනීමත් වරදක්, නොගෙවීමත් වරදක්. දැන් බලමු කොහොමද ගෙවන්න වෙන්නේ කියලා. දැන් අහුණ අර්ථ සාධකයේ ගෙව්වේ නැහැ කියලා. රයිට්. දැන් බලනකොට එයා අහගත්ත වැටුප කීයද සෝමපාලගේ? 20000යි. 20000ට සේවා යෝජකයා ගෙවන්න ඕන කීයක්ද මාසෙකට? 2400ක්. ඇයි 112ක් වෙන් කරනෝනේ. සෝමපාලගේ පඩියෙන් කීයක් කපා ගන්නවද? 8යි. 20000 නම් 1600යි. එතකොට ගෙවන්න වෙන්නේ මාසෙකට රුපියල් 4000යි. ඒතර මතක තියාගන්න පුතේ ගෙවල නැති නිසා සේවා යෝජකයා ගෙවන 112ත් සේවකයාගෙන් වෙන් කරගන්න 108ත් යන දෙකම ගෙවන්න වෙන්නේ කාටද? දෙකම ගෙවන්න වෙන්නේ සේවා යෝජකයට. නිහාල් එන්ටර්ප්‍රයිසස් බොස්ට. රයිට්. එතකොට මේ මාසෙකට එතකොට සේවකයාගෙන් වෙන් කරන 1600ත් ගෙවන්න නොගෙවා හැරියොත් සේවකයාගෙන් වෙන් කරගන්න 1600 ගෙවන්න වෙන්නේ සේවා යෝජකට. රයිට්. එතන මාසෙකට 4000 වැඩි කිරීම අවුරුද්දකට. රයිට්. සමානයි එනවනේ මුදලක්. හැබැයි ඒ ගාන ගෙවලා බේරෙන්න පුළුවන්ද? බෑ. මේකට 150ක සර්චාර්ජ් එකක් එක්ක ආව වෙනවා. 150ක දඩ මුදලක්. රයිට්. 150ක දඩ මුදලක් සමානයි ඔය අවුරුද්දකට. අවුරුදු කීයක් ගෙවලා නැද්ද? අවුරුදු 20ක් වැඩි කිරීම අවුරුදු 20ක් ගෙවලා නැහැ. අවුරුදු 20ටම කැල් කරලා එවනවා. අන්න ගණනය කරලා එවනවා. එතකොට ඒ සෝමපාලට විතරක්. සෝමපාල වගේම තව කෙනෙක් ඉන්නෝ පියදාසටත්. එයාටත් ගණනය කරනවා. ගණනය කරලා එවනවා. හැබැයි පුතේ මේක දැන් මේක ගණනය කරලා එව්වට පස්සේ නොගෙව්වොත් උසාවියට දානවා. මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා මේ මුදල් අය කරගන්න. මහේස්ත්‍රාත් අධිකරණයට පුතේ මේ වගේ නඩුවක් ආවම මේක සර්ටිෆිකේට් එකක් මත පවරන නඩුවක්. මේ වගේ නඩුවක් ආවම විනිශ්චයකාරවරයා හේතු දක්වන්න විතරයි දිනයක් දෙන්නේ. සෝකෝස් වලට විතරයි. නැත්තම් මේක ගෙවන්න ඕන. ඒ නිසා අපි ආයතනෙට ගිහිල්ලා සාකච්ඡා කරලා
ගණනය කිරීම මේ කැල්කු මේ ලෝ එක හරිය මේකේ ගණනය කිරීමේ මොනවා හරි වරදක් තිබෙනවා නම් විතරක් අඩු කරගන්න පුළුවන්. නැත්තම් අනිවාර්යයෙන් මේ මුදල ගෙවන්නම ඕන. නොගෙවුවොත් මේ මුදල නොගෙවා හැරියොත් අධිකරණය මාර්ගයෙන් නිහාල් එන්ටර්ප්‍රයිසස් වල වත්කම් උසාවියට ගන්න. උසාවියට අරගෙන පිස්කල් මාර්ගයෙන් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණලා ඒ උපලබ්ධි ධනයෙන් සෝමපාල හා පියදාසගේ අර්ථ සාධකය ගෙවනවා මහා බැංකුවට. එයාලගේ අතට නෙවෙයි දෙන්නේ. නිසි කාලෙට ආවහමනේ දෙන්නේ මහා බැංකුවට ලබා දෙනවා. ඒ නිසා මතක තියාගන්න අර්ථ සාධකය නොගෙවීමත් වැරදි නොගැනීමත් වැරදි. එක සේවකයෙක් සේවයේ දෙව්වත් වර්තමානයේ අර්ථ සාධකයේ ගෙවන්න ඕන. පැහැදිලිද? රයිට්. අපි එහෙනම් මෙහෙම සටහනක් දාගමු. ඊළඟ පොයින්ට් එක වශයෙන් ගමු මෙහෙම. පනතේ ප්‍රතිපාදනවලට යටත්ව පනතේ ප්‍රතිපාදනවලට යටත්ව අර්ථ සාධකය අසාධකය නොගෙවීමත් නොගැනීමත් යන දෙකම වරදක් වේ. අලුච්ඡේදයකින් යම් සේවා යෝජකයෙක් අර්ථ සාධකය නොගෙවා හැරියහොත් එම කාලය සඳහා සේවකයාගෙන් වෙන් කරගනු ලබන 100%ත් සේවා යෝජකයා වෙන් කරනු ලබන 12%ත් යන දායක මුදල නොගෙවා සිටි කාලයටම සේවා යෝජකයා විසින් ගෙවිය යුතුය. සේවා යෝජකයා විසින් දඩයක් සමග ගෙවීමට යටත් වේ. දැන් පුතේ ඊට පස්සේ අපිට හොයාගන්න ඕන මේ 100% 112 කියන දායක මුදල වෙන් කරන්නේ දල වැටුපට. එහෙම නැත්නම් මුළු ඉපයීම් වලට. එහෙම නැත්නම් ඒකාබද්ධ වැටුපට. රයිට්. දැන් අපි බලාගමු මොකද්ද මේ දල වැටුප කියන්නේ? එහෙම නැත්නම් ඒකාබද්ධ වැටුප කියන්නේ මොකද්ද? මුළු ඉපයීම් කියලා කියන්නේ මොකක්ද?
පුතේ මුළු ඉපයීම් කියලා කියන්නේ යන්න මුළු ඉපයීම් යන්න මෙන්න මේවා ඇතුළත් වෙනවා. මොනවාද? වැටුප, වේතනය. ඒ වගේම ජීවනාධාර වියදම්, විශේෂ ජීවනාධාර වියදම්, ඒ වගේම නිවාඩු දිනයන්ට කරන ගෙවීම්, ඒ වගේම පිසු නොපිසු ආහාර පාන දීමනා, ඔය ආදී සියල්ලක්ම ඉපයීම් යන්නට ඇතුළත් වෙනවා. right? හැබැයි ඒ නිසා අර්ථසාධක අරමුදලේ 12% සහ 8% කියන දේ වෙන් කරන්නේ මෙන්න මේ සියලු දේට. නම් වැටුප, වේතනය, ජීවනාධාර දීමනා, විශේෂ ජීවනාධාර දීමනා, ආහාර පාන දීමනා, ඒ වගේම තමයි නිවාඩු දින දීමනා සියල්ලම වැටුප එකතු කරන. දැන් ඕගොල්ලෝ දන්නෝ සාමාන්‍යයෙන් ගත්තොත් යම්කිසි කෙනෙක්ගේ මූලික වැටුප ඊටමත් අඩුයි. සාමාන්‍ය මූලික වැටුප සකස් කරලා තියෙන්නේ ඊටපන්ත. ඒකට හේතුව පුතේ මේකයි. සාමාන්‍යයෙන් පුතේ ආයතනයේ සේවක සංඛ්‍යාව එක්කෙනෙකුට වඩා වැඩි නම් එක්කෙනෙක් සහ 4 දෙනෙක් අතර නම් යම් ආයතනයක සේවකයෝ එක්කෙනෙක් සහ 4 දෙනෙක් අතර නම් අන්න ඒ ආයතනයේ වැටුප නිර්ණය කිරීමේ බලය තියෙන්නේ සේවා යෝජකයාට. right? දැන් සරල උදාහරණයක් ගමු. සරල උදාහරණයක් ගත්තොත් XY කියන හෝටලයක් කියලා හිතන්න. මේ හෝටලේ ඉන්න සේවක සංඛ්‍යාව 3 දෙනෙක්. ඒතකොට සේවක සංඛ්‍යාව 4කට වඩා අඩුයිනේ. 4කට වඩා අඩු නම් සේවක සංඛ්‍යාව මේ සේවකයන් 3 දෙනාගේ වැටුප නිර්ණය කරන්න බලය තියෙන්නේ XY කියන සේවා යෝජකට. අපි හිතමු AB කියලා හෝටලයක් තියෙනවා. ඒකේ සේවකයෝ 10ක් ඉන්නවා. ඒතකොට එහෙනම් ඒකේ සේවක සංඛ්‍යාව 4කට වඩා වැඩි නම් ඒ අවම වැටුප නිර්ණය කරන්න බලය නැහැ කාටද? සේවා යෝජකට. ඒකේ අවම වැටුප නියම කරන්න බලය තියෙන්නේ පඩිපාලක සභාවේ ප්‍රතිපාදන වලට යටත්ව. right? එතකොට දැන් ඔය මූලික වැටුප ගත්තොත් එතකොට මතක තියාගන්න අර්ථ සාධකයේ දායක මුදල් වෙන් කරන්නේ මූලික වැටුපට නෙවෙයි. දැන් සරල උදාහරණයක් ගමුකෝ. ඔන්න මෙන්න මේ ආයතනයේ වැටුප් ෂීට් එකක් ගමු. එක්කෙනෙක්ගේ වැටුප තියෙනවා මූලික වැටුප රුපියල් 15000යි. ඒතර ඒක තමයි මූලික වැටුප. මේකට අර්ථ සාධකයේ සාමාන්‍යයෙන් වෙන් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙයාට තියෙනවා දිරි දීමනා තියෙනවා යාට රුපියල් 5000ක්. විශේෂ දීමනා තියෙනවා එයාට රුපියල් 5000ක්. right? ඒ වගේම නිවාඩු වැටුප් දීමනා තියෙනවා යාට රුපියල් 3000ක්. ඒ වගේම එයාට තියෙනවා අපි හිතමු ආහාර පාන දීමනා තියෙනවා 2000ක්. එතකොට මෙන්න මේ සියලුම දේ එකතු කරනවා. එහෙනම් මතක තියාගන්න අර්ථ සාධකයේ 112 සහ 108 කියන එක වෙන් කරන්නේ මේ බේසික් මූලික සැලරි වැටුපට නෙවෙයි. එකතු කරන්නේ දල වැටුපට, එහෙම නැත්නම් ඒකාබද්ධ වැටුපට, එහෙම නැත්නම් මුළු ඉපයීම් වලට තමයි වෙන් කරනු ලබන්නේ. හැබැයි ඉතින් බොහෝ සේවා යෝජකයෝ මොකද්ද කරන්නේ? මේකට වෙන් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒක නීති විරෝධී. වෙන් කළ යුත්තේ ඒකාබද්ධ වැටුපට, දල වැටුපට. එහෙනම් ඒකාබද්ධ වැටුප කියන්නේ මූලික වැටුපට දිරි දීමනා එකතු වෙනවා, විශේෂ දීමනා එකතු වෙනවා, පැමිණීමේ දීමනා එකතු වෙනවා, නිවාඩු දින ගෙවීම එකතු වෙනවා. ඔය ආදී සියල්ලම එකතු වෙනවා. හැබැයි මුළු ඉපයීම් වලට මේවා එකතු වෙන්නේ නැහැ පුතේ. මොනවද? අත්තිකාල සේවා සඳහා දීමනා. අන්න මෙයා අත්තිකාල සේවාව කළා තියෙනවා රුපියල් 10000ක ඕවර් ටයිම් දීමනා. ඒක අර්ථ සාධකයට ගණනය කරන්නේ නැහැ. ප්‍රතිපූර්ණ දීමනා. අපි හිතමු මෙයාට ආයතනයෙන් කිව්වා නුවරඑළිය යන්න. ඒ සඳහා ප්‍රතිපූර්ණ දීමනාවක් දීලා තියෙන රුපියල් 5000. ඒක එකතු වෙන්නේ නැහැ.
ඒ වගේම මෙයාට වාහන කුලිය සඳහා දීලා තියෙන රුපියල් 7500ක් ඒවා එකතු වෙන්නේ නැහැ. ඒ හැර අනිකුත් දීමනාර්ථ සාධකර ගණනය කරනවා. එහෙනම් අපි ලියාගමු මෙහෙම ඊළඟ පොයින්ට් එක දාලා ලියා ගන්න. මෙහෙම දාගන්න. දායක මුදල් වෙන් කරනු ලබන්නේ දායක මුදල් වෙන් කරනු ලබන්නේ දායක මුදල් වෙන් කරනු ලබන්නේ දල වැටුපට කමා ඒකාබද්ධ වැටුපට කමා මුළු ඉපයීම් වලට වේ. එතෙන්ටම අලුච්ඡේදයකින් මුළු ඉපයීම් යන්නට එක වැටුප් වේතන ගාස්තු දෙක ජීවනාධාර ගෙවීම් තුන විශේෂ ජීවනාධාර ගෙවීම් හා ඒ සමාන වෙනත් ගෙවීම් ඊළඟ එක නිවාඩු දින සඳහා ගෙවන වැටුප් ඊළඟ එක පිසු නොපිසු ආහාර පාන දීමනාවල වටිනාකම් ආහාර පාන දීමනාවල වටිනාකම් ඊළඟ එක කෑලි මිම්මේ ගෙවීම් ආදිය මුළු ඉපයීම් යන්නට ගණනය කරනු ලබන අතර
මුළු ඉපයීම් යන්නට ගණනය කරනු ලබන අතර අලුච්ඡේදයකින් ගණනය කරනු ලබන අතර පහත සඳහන් දීමනා මුළු ඉපයීම් වලට ගණනය කරනු නොලැබේ. පහත සඳහන් දීමනා මුළු ඉපයීම් වලට ගණනය කරනු නොලැබේ. පුතේ ඒක අන්ඩර්ලයින් කරගන්න. පහත දීමනා මුළු ඉපයීම් වලට ගණනය කරනු නොලැබේ. මුළු ඉපයීම් වලට ගණනය කරනු නොලැබේ කියන එක අන්ඩර්ලයින් කරගන්න. මුළු ඉපයීම් වලට ගණනය කරනු නොලැබේ. කියන්නේ දල වැටුපට මේවා ගණනය කරන්නේ නැහැ. ඒ යටතේ රෝමි ඉලක්කම් 1 අත්තිකාල දීමනා ඊළඟ එක කුලී දීමනා ඊළඟ එක ගමන් වියදම් ඊළඟ එක ප්‍රතිපූර්ණ කිරීම රීම්බස් ප්‍රතිපූර්ණ කිරීම ප්‍රසාද දීමනා ආදිය මුළු ඉපයීම් වලට ගණනය කරනු නොලබන අතර මුළු ඉපයීම් වලට ගණනය කරනු නොලබයි. මුළු ඉපයීම් වලට ගණනය කිරීම සිදු නොකරයි. මුළු ඉපයීම් වලට ගණනය කිරීම සිදු නොකරයි. ඊට පස්සේ දරුවෝ අපි තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබාගත හැකි අවස්ථා අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ලබාගත හැකි අවස්ථා. එහෙම දාගමු. ඒකට වඩාත් නිවැරදි. අර්ථ සාධක අරමුදලින් දායක මුදල් ලබාගත හැකි අවස්ථා. අර්ථ සාධක අරමුදලින් දායක මුදල් ලබාගත හැකි අවස්ථා. අර්ථ සාධක අරමුදලින් දායක මුදල් ලබාගත හැකි අවස්ථා. පුතේ මේ කාරණේ අපිට ඇත්තටම විෂයානුබද්ධව වැදගත් වගේම ප්‍රායෝගිකවත් ඔයාට වැදගත්. මොකද හේතුව යම් කෙනෙක් අර්ථ සාධකයේ ගන්නේ කොහොමද කියලා ඇහුවොත් උපදෙස් දීමට මේක හරි වැදගත් වෙනවා. ඒ නිසා අර්ථ සාධකයේ ලබා ගන්න පුළුවන් ක්‍රමවේද ටික තමයි දැන් අපි මේ අධ්‍යයනය කරනු ලබන්නේ. ඒ නිසා මේක ඔයාට ප්‍රායෝගිකව වැදගත්. දැන් අපි බලමු. පුතේ අර්ථ සාධකයේ ලබා ගන්න පුළුවන් ක්‍රමවේද 7ක් තිබෙනවා. අර්ථ සාධකයේ ලබා ගන්න පුළුවන් ක්‍රමවේද 7ක් තියෙනවා.
ඒ 7න් 6ක්ම ජීවතුන් අතර ඉඳිද්දි ලබා ගන්න පුළුවන් එක් අවස්ථාවක් තියෙනවා. මියගිය සමාජිකගේ ප්‍රතිලාභ උරුමකරුවන්ට ලබා ගන්න පුළුවන් අවස්ථා. දැන් එහෙනම් අපි බලමු අවස්ථා 7 මොකක්ද කියලා. ඔන්න අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් අවස්ථා 7න් පළවෙනි එක තමයි නිසි වයසට පැමිණ විශ්‍රාම යෑමෙන් පුළුවන්. නිසි වයසට පැමිණ විශ්‍රාම යන ශ්‍රමිකයෙකුට පුළුවන් තමන්ගේ නමට තියෙන අර්ථ සාධකේ ගන්න. ඒක අවස්ථාවක්. ඊට පස්සේ අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් දෙවෙනි එක තමයි රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යන කෙනෙකුට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකේ ගන්න පුළුවන්. රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුක්ත කෙනෙකුට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකේ ගන්න පුළුවන්. ඊළඟ එක විවාහ වීමේ හේතුව මත රැකියාවෙන් ඉවත්වන කෙනෙකුට අර්ථ සාධකයේ ගන්න පුළුවන්. ඊළඟ එක තමයි නැවත සේවය කරන්න බැරි මට්ටමට රෝගී තත්ත්වයටපත් වුණොත්, ඒ කියන්නේ අසක්නුතාවයටපත් වුණු. අසක්නුතාවයටපත් වෙච්ච පුජ්‍යලයකට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකේ ගන්න පුළුවන්. ඊළඟ එක තමයි රට අතහැර විදේශ රටක ස්ථිර පදිංචියට යන පුජ්‍යලයකට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකේ ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි පුතේ රාජ්‍ය ආයතනයක් සංස්ථාවක් බවට පත් කිරීම, විසුරුවා හැරීම, ජනතාකරණය හා පුජ්‍යලීකරණය කිරීම කියන නෛතික තත්ත්වයේ යටතේ. ඊළඟට ඔය ජීවතුන් අතරින්දී අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් අවස්ථා 6. 7 වෙනි එක තමයි මියගිය සමාජිකයෙක්ගේ අර්ථ සාධකේ ලබා ගැනීම. දැන් බලන්නකෝ අර්ථ සාධක අරමුදල් පනතේ දක්වලා තියෙනවා අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් ආකාර කීපයක්. එක නිසි වයසට පැමිණ විශ්‍රාම යන කෙනෙකුට තමාගේ නමට තියෙන දායක මුදල ගන්න පුළුවන්. දෙක රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක නියුක්ත වූවෙකුට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකයේ ගන්න පුළුවන්. ඊළඟ එක විවාහ වීමේ හේතුව මත සේවයේ නිවත් වෙන කෙනෙකුට අර්ථ සාධකයේ ගන්න පුළුවන්. ඊළඟ එක තමයි නැවත සේවයේ යෙදෙන්න බැරි මට්ටමකට අසක්නුතාවයකට පත්වෙච්ච කෙනෙකුට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකයේ ගන්න පුළුවන්. ඊළඟ එක රට අතහැර විදේශ රටක ස්ථිර පදිංචියට යන කෙනෙකුට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකයේ ගන්න පුළුවන්. ඊළඟ එක රාජ්‍ය ආයතන සංස්ථා ජනතාකරණය කිරීම ආදී ක්‍රියාවලින් ගන්න පුළුවන්. ඊළඟ එක මියගිය සමාජිකයේ ප්‍රතිලාභ ලබා ගැනීම. දැන් පුතේ මේ අවස්ථා 7න් අපි පොඩ්ඩක් විග්‍රහාත්මකව පළවෙනි එක සාකච්ඡා කරමු. ඔබට ප්‍රායෝගිකව වැදගත් වන නිසා. දැන් ඔබ දන්නවා අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් එක් අවස්ථාවක් තමයි නිසි වයසට පැමිණ විශ්‍රාම ගන්නා කොට පුළුවන්. දැන් අපි දන්නවා පනත කියනවා ස්ත්‍රියක් නම් අවුරුදු 55 ස්ත්‍රියක් නම් අවුරුදු 50 සම්පූර්ණ වෙලා පුරුෂයෙක් නම් අවුරුදු 55 සම්පූර්ණ වෙලා විශ්‍රාම යනව නම් එයාගේ නමට තියෙන දායක මුදල් ගන්න පුළුවන්. හරිනේ?
ස්ත්‍රියක් නම් අවුරුදු 50 සම්පූර්ණ වෙලා පුරුෂයෙක් නම් අවුරුදු 55 සම්පූර්ණ වෙලා විශ්‍රාම යනවා නම් එයාට එයාගේ නමට තියෙන අරමුදලේ දායක මුදල ගන්න පුළුවන්. මෙයා අරමුදලේ දායක මුදල් ගන්නකොට පුතේ මෙන්න මෙහෙමයි කරන්න වෙන්නේ. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අවුරුදු 50 හෝ 55 සම්පූර්ණ වෙලා විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ පළාතේ තියෙන කම්කරු කාර්යාලයෙන් හරි ප්‍රධාන කාර්යාලයෙන් හරි යාට ගන්න වෙනවා කේ ආකෘති පත්‍රය. කේ ආකෘති පත්‍රය. මේ කේ ආකෘති පත්‍රය අරගෙන මේ කේ ආකෘති පත්‍රයේ උඩ කොටස එයා පුරවගන්නේ කාටද කියලාද? සේවා යෝජකයාට කියලා. එයාගේ සේවා යෝජකයාට කියලා. සේවා යෝජකයා නැත්තම් ප්‍රාදේශීය සහකාර කම්කරු කොමසාරිස්වරයා පුරව ගන්න ඕන. යට කොටස සේවකයා විසින් සම්පූර්ණ කරන්න ඕන. එතකොට මේ කේ ආකෘති පත්‍රයත් එක්ක බාර දෙන්න ඕන තව ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ලේඛන ටිකක් තියෙනවා. ඒ ලේඛන අතර එකක් තමයි බී වාර්තාව බාර දෙන්න ඕන. පුතාලා දන්නෝනේ බී වාර්තාව කියන්නේ මොකද්ද? උදේ බී වාර්තාව කියන්නේ අර්ථ සාධක අරමුදලේ සමාජිකයේ කරාට පස්සේ කම්කරු කාර්යාලය නිකුත් කරන සේවකයෙකුට අංකයක්, ඒකට අපි කියනවා සමාජික අංකය නැත්නම් බී කාඩ් අංකය. උදේ සාමාන්‍යයෙන් මේ බී කාඩ් අංකය බොහෝ සේවා යෝජකයෝ ගාව තියාගන්නවා. හැබැයි සේවකයා සේවයෙන් ඉවත් වෙලා යනකොට මේ බී කාඩ් එක සේවා යෝජකයා සේවකයට දෙන්න ඕන. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. එහෙම නැත්නම් සේවකයට හැබැයි බී කාඩ් අංකය දැනුවත් කිරීම කළා තියෙන්න ඕන. තමන්ගේ අර්ථ සාධකයේ අරමුදලට දායක කළා තමන්ගේ බී කාඩ් අංකය මේකයි කියලා දැනුවත් කරන්න ඕන. නැත්නම් එයාගේ අතට දෙන්න ඕන. ඊට පස්සේ අන්නේ බී කාඩ් එක ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට ඉදිරිපත් කරන්න ඕන දෙවෙනි එක තමයි වාර්ෂික ගිණුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕන. මොකද්ද මේ වාර්ෂික ගිණුම් ප්‍රකාශය කියන්නේ? දැන් ඔබ දැන් යම් සේවකයෙක් අර්ථ සාධක අරමුදලේ සමාජිකයෙක් නම් එයාට මහ බැංකුවෙන් එවනවා සෑම වර්ෂයකම වාර්ෂික ගිණුම් ප්‍රකාශනයක්. ඒකේ තියෙනවා ඔයාගේ අරමුදලේ මෙච්චර මුදල් තියෙනවා. ඒ සඳහා මෙච්චර මේ අවුරුද්දේ පොලියක් එකතු කළා. ඔය විස්තර දක්වලා තමයි එවන්නේ. සාමාන්‍යයෙන් මේක ගොඩක් වෙලාවට අර සී වාර්තාව යවන්නේ ලිස්ට් එකක් වගේනේ සේවා යෝජකයා. ඒ වගේ ලිස්ට් එකක් වශයෙන් තමයි මේක එවනවා. ඒතොර සේවා යෝජකයා විසින් සේවකයන්ට මේ ගැන දැනුම් දෙන්න ඕන. හැබැයි පුතේ මෙහෙමයි. සමහර සේවා යෝජකයෝ ඉන්නෝනේ අර්ථ සාධකයේ නිසි ලෙස ගෙවන්නේ නැති අය. ඒ අය මේ වාර්ෂික ප්‍රකාශනය සමානට සේවකයන්ට නොදෙන්න පුළුවන්. එහෙම වුණොත් සේවකයෙකුට මෙහෙම කරන්නත් පුළුවන්. කොහොමද? සේවකයට පුළුවන් මෙන්න මේ බී කාඩ් අංකය අනුව මහ බැංකුවෙන් විමසන්න පුළුවන්. මගේ බී කාඩ් අංකය මේක, මේ අංකය යටතේ මගේ ගිණුමේ කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද, පොලිය සඳහා කොහොමද කියලා දන්වා එවන්න කියලා තම ලිපිනය දුන්නොත් මහ බැංකුවෙන් පුජ්‍යලික ලිපිනයට ඒ විස්තර එවනවා. එතකොට අවසාන වරට ගත්ත ගිණුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට පිළිගත් බැංකුවක බැංකු ගිණුම් අංකයක් ඉදිරිපත් කරන්න ඕන. පිළිගත් බැංකුවක බැංකු ගිණුම් අංකයක්. ඊළඟ එක තමයි නම් අතර වෙනසක් තිබේ නම්. නම් අතර වෙනසක් තිබේ නම්. දැන් සරල උදාහරණයක් ගත්තොත් ආයතනයට යද්දි නම දුන්නා මොකක්ද ඇව්වහම නම දුන්නා අපි හිතමු CA සෝමපාල කියලා නම දුන්නා. හැබැයි ඒ වුණාට ඇත්තටම සෝමපාලගේ නම තුල තවත් අකුරක් ඇතුල් වෙලා තියෙනවා CAM සෝමපාල කියලා. දැන් එතකොට මේ දෙක අතර වෙනසක් නේ තියෙන්නේ. අන්න එතකොට මේ දෙන්නම එකම කෙනා කියලා හඳුන්වන්න දිවුරුම් ප්‍රකාශනයක් දෙන්න ඕන. එය සේවා යෝජකයට දෙන්න පුළුවන්.
දිවුරුම් ප්‍රකාශනයක්. මේ නම් දෙකෙන්ම හඳුන්වන්නේ එකම පුජ්‍යලයා කියලා දිවුරුම් ප්‍රකාශනයක් දෙන්න ඕන. ඊට පස්සේ ජාතික හැඳුනුම්පතේ ඡායාස්ත පිටපතක් දෙන්න ඕන. ඒ වගේම තමයි ග්‍රාම නිලධාරීවරයාගෙන් ගත්ත පුජ්‍යල විස්තර සාතිකයක් දෙන්න ඕන. මෙන්න මේ සියලුම ඩොකියුමන්ට්ස් ටික කම්කරු කාර්යාලයට ඉදිරිපත් කරාට පස්සේ මේ සියලුම තොරතුරු නිවැරදි නම් කම්කරු කාර්යාලයේ මහ බැංකුවට දන්වනවා. අහවල් බී කාඩ් අංකය යටතේ තියෙන ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය දැන් අපි අලුත් බැංකු ගිණුමක් දුන්නනේ අන්නේ අලුත් බැංකු ගිණුමට බැර කරන්න කියලා. එහෙම කරාම අපිට ලියුමක් එනවා. නැත්තම් චෙක් එකකින් වෙන්න පුළුවන්. ඔබට ඒ මුදල් ලබා ගන්න පුළුවන්. ඒතරේනම් ඔය අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් ක්‍රමවේද අතර එක. එහෙනම් අපි සටහනක් දාගමු. දැන් එක දාලා ලියා ගන්න. එක දාලා ලියාගමු අපි මෙහෙම. ප්‍රතිලාභ ලබා අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ලබා ගත හැකි අවස්ථා. එයට එක දාලා නිසි වයසට පැමිණ විශ්‍රාම යෑමෙන්. නිසි වයසට පැමිණ විශ්‍රාම යෑමෙන්. නිසි වයසට පැමිණ විශ්‍රාම යෑමෙන්. ඒ යටතේ ලියාගමු අපි මෙහෙම. ඒ යටතේ ලියාගමු අපි මෙහෙම. ස්ත්‍රියක් නම් අවුරුදු 50ද ස්ත්‍රියක් නම් අවුරුදු 50ද පුරුෂයෙක් නම් අවුරුදු 55ද පුරුෂයෙක් නම් අවුරුදු 55ද සම්පූර්ණ වී විශ්‍රාම ගන්නා විට ඔහුගේ නමට අරමුදලේ ඇති දායක මුදල් ඔහුගේ නමට අරමුදලේ ඇති දායක මුදල් ඔහුගේ නමට අරමුදලේ ඇති දායක මුදල් පහත ලේඛන ඉදිරිපත් කිරීම මගින් ලබා ගත හැක. 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 එක කේ ආකෘති පත්‍රය මගින් ඉල්ලීම සිදු කිරීම. කේ ආකෘති පත්‍රය මගින් ඉල්ලීම සිදු කිරීම. කේ ආකෘති පත්‍රය මගින් ඉල්ලීම සිදු කිරීම. දෙක බී කාඩ් පත හෙවත් සමාජික පත්‍රය ඉදිරිපත් කිරීම.
B කාඩ් පත හෙවත් සමාජික පත්‍රය ඉදිරිපත් කිරීම. ඊළඟ එක අවසාන වරට ලද වාර්ෂික ගිණුම් ප්‍රකාශයක්. අවසාන වරට ලද වාර්ෂික ගිණුම් ප්‍රකාශයක්. ඊළඟ එක පිළිගත් බැංකුවක බැංකු ගිණුම් අංකයක්. පිළිගත් බැංකුවක බැංකු ගිණුම් අංකයක්. පිළිගත් බැංකුවක බැංකු ගිණුම් අංකයක්. ඊළඟට නම් අතර වෙනසක් ඇතනම් දිවුරුම් ප්‍රකාශනයක්. නම් අතර වෙනසක් ඇතනම් දිවුරුම් ප්‍රකාශනයක්. නම් අතර වෙනසක් ඇතනම් දිවුරුම් ප්‍රකාශනයක්. ඊළඟ එක ජාතික හැඳුනුම්පතේ ඡායාස්ත පිටපතක්. ජාතික හැඳුනුම්පතේ ඡායාස්ත පිටපතක්. ජාතික හැඳුනුම්පතේ ඡායාස්ත පිටපතක්. ඊළඟ එක ග්‍රාම නිලධාරී සහතිකයක්. ග්‍රාම නිලධාරී සහතිකයක්. පුතේ මෙන්න මේ ඔක්කොම ටික දුන්නට පස්සේ ඒ පුජ්‍යලයගේ නමට තියෙන අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගන්න පුළුවන් විශ්‍රාමය මේ පදනම යටතේ. හැබැයි මෙහෙම වරදවත් මෙහෙම හිතන්නකෝ. දැන් අපි මෙන්න මෙහෙම හිතමු. ඔය XY කියන කම්පැනියේ වැඩ කරා කියලා හිතන්නකෝ. සුසිල් රයින් සුසිල් මේකේ වැඩ කරා. XY කියන කම්පැනියේ සුසිල් වැඩ කරා අවුරුදු අපි හිතමු 35ක් විතර වැඩ කරා. දැන් සුසිල්ගේ වයස අවුරුදු 55යි. 55න් එයා ඉවත් වුණා. හරිද? ඉවත් වුණාට පස්සේ සුසිල්ට පුළුවන් අවුරුදු 35ක් තිස්සේ තමන්ගේට අරමුදලේ දායක වෙච්ච මුදල අර්ථසාධක අරමුදලින් ගන්න. දැන් ඇත්තටම සුසිල් දැන් ඉවත් වෙලා ගෙදර ඉන්නකොට සේවා යෝජකයා හරි නැත්නම් සුසිල්ගේ කැමැත්තෙන් හරි නැවත සේවයට යනවා. එක්කෝ මේ ආයතනයේ වෙන්න පුළුවන් වෙන ආයතනයක වෙන්න පුළුවන්. දැන් 55 දැන් 56 ඉඳලා ආපහු සුසිල් වැඩට යනවා. අර්ථසාධකයට දායක වෙන්න බැරිද? පුළුවන්. අර්ථසාධකයට දායක වෙන සීමාවක් දැන් නැහැ. රයිට්? ඒ කියන්නේ ඕක පුතේ මුලින්ම තිබුණා මෙහෙමයි. 1958 පනතේ නම් අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවන්න සේවා යෝජකයා බැඳුනේ ස්ත්‍රියකට නම් අවුරුදු 50 දක්වා විතරයි. පුරුෂයෙකුට නම් අවුරුදු 55 දක්වා විතරයි බැඳුනේ. හරිද? 1958 අර්ථසාධක අරමුදලි නීති ප්‍රතිපාදන යටතේ නම් සේවා යෝජකයෙක් අර්ථසාධකයේ ගෙවන්න ස්ත්‍රියකට බැඳෙන්නේ අවුරුදු 50 දක්වා විතරයි. පුරුෂයෙකුට බැඳෙන්නේ 55 දක්වා විතරයි. යම් ස්ත්‍රියක් අවුරුදු 50න් පස්සේ සේවයට යෙදුවත් යම් පුරුෂයෙක් අවුරුදු 55න් පස්සේ සේවයට යෙදුවොත් අර්ථසාධකයේ ගෙවන්න බැඳුනේ නැහැ. මෙන්න මේ නීතියේ දුර්වලකම සේවා යෝජකයා ප්‍රයෝජනයට ගත්තා. මොකද කරේ සේවා යෝජකයා මේ වයස් සීමාව ඉක්මවපු අය සේවයට ගත්තා. එතකොට අර යාට 112ක් ගෙවන්න ඕනේ නෑනේ පුතේ. රයිට්?
ඒ නිසා එහෙම වුණොත් ගොඩක් වෙලාවට තරුණ අයට රස්ස අහිමි වෙනවා. අර 100-12 වාසිය බලලා සේවා යෝජකව වැඩට ගන්න පටන් ගන්නෝ අවුරුදු 50ට වඩා වැඩි ස්ත්‍රී ඉන්නා 55ට වඩා වැඩි පුරුෂයා. රයිට්? එහෙම තිබුණා. නමුත් මෙන්න මේක වෙනස් කරා 1987 සංශෝධනයකින්. වෙනස් කළා කිව්වා වයස් සීමාව අදාළ නැහැ. සේවයේ යොදවන අවසාන දිනය දක්වා දායක මුදල් ගෙවන්න ඕන. 50ද 55ද 60ද 70ද 80ද සේවය යොදවනවා නම් දායක මුදල් ගෙවන්න ඕන. හරිද? දැන් ඒ නිසා තමයි මං කිව්වේ දැන් 55න් ඉවත් වුණා සුනිල් අර්ථ සාධකයේ ගත්තා. ආපහු සුනිල් වැඩට යනවා. අර්ථ සාධකයට දායක වෙන්නේ නැද්ද? දායක වෙනවා. ඒකේ යා දැන් 55න් ඉවත් වෙලා 56 ඉඳලා යා ආපහු වැඩට යනවා. වැඩට ගිහිල්ලා මේ ආයතනේ අපි හිතමු එයා අවුරුදු 55 66 වෙනකම් වැඩ කරා කියලා. අන්න එතන ඉවත් වුණා නම් මේ කාලේට තියෙන එයාට ඉවත් වුණාට පස්සේ ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් යම් සේවකයෙක් 55න් ඉවත් වුණාට 50න් ඉවත් වුණාට එයාට නැවත අර්ථ සාධක අරමුදලට දායක වෙන්න පුළුවන්. එයාට අනිවාර්යයෙන්ම සේවා යෝජකයා දායක මුදල් ගෙවන්න ඕන. එතකොට එයාට ඉවත් වුණාම නැවත ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. දැන් අපි ඊට පස්සේ බලමු අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් දෙවෙනි අවස්ථාව. පුතේ අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් දෙවෙනි අවස්ථාව තමයි අපි ගත්තේ මෙහෙමයි. රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යන පුජ්‍යලයකට තමන්ගේ නමට තියෙන අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ගන්න පුළුවන්ලු. ඒ කොහොමද වෙන්නේ? රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යන කෙනෙකුට එයාගේ නමට තියෙන අර්ථ සාධක අරමුදලේ සමාජික මුදල් ගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක්. දැන් පුතා අනාගතයේදී එකවුන්ටන්ට් කෙනෙක් වෙනවා. ඔයා එකවුන්ටන්ට් කෙනෙක් වෙච්ච ගමන් XY කියන කම්පැනියේ වැඩට යනවා. රයිට්? ඒතර XY කියන කම්පැනියේ A කියන කෙනා වැඩට ගියා. මේ කම්පැනිය පෞද්ගලික ආයතනයක්, අර්ථ සාධකයේ තියෙන ආයතනයක්. මෙයා මේ කම්පැනි අවුරුදු 5ක් වැඩ කරා. ඔය අවුරුදු 5ට XY කියන සේවා යෝජකයා වෙන් කළ 112ත් මෙයාගේ වෙන් කරපු 108ත් ගියා. ඔහොම ඉන්න වෙලාවේ ඒ දැක්කා ගැසට් එකේ තියෙනවා රයිට් අපි හිතමු රාජ්‍ය පරිපාලන ආයතනයේට ගණකාධිකාරීවරුන් බඳවා ගනු ලැබේ කියලා. දැන් ඒට හිතුණා මේක පෞද්ගලිකංශයේ සේවාවක්නේ. ඒට හිතෙනවා දැන් මොකද්ද රාජ්‍ය පරිපාලන අංශයේ මේ වේකන්සි එකට ඉල්ලුම් කරා. එයා එකවුන්ටන්ට් වශයෙන් බඳව ගත්තා. හැබැයි රාජ්‍ය පරිපාලන අංශයේ තියෙන දැන් විශ්‍රාම වැටුප්. ඒ වගේම ඒ ස්ථිර කරා. දැන් බලන්නකෝ ඇත්තටම ඒ අර්ථ සාධක අරමුදලේ ඉඳලා ඊට වඩා වැඩි ස්ථාවරයක් තියෙන රස්සාවකට ගියා. ඒතර එයාගේ අතීතය එයා විශ්‍රාම ගියාම එයාට ස්ථාවරයක් තියෙනවා. අන්න එතකොට මෙයා මේකට ගියොත් රාජ්‍ය ආයතනෙට ගියොත් මෙයා අවුරුදු 5ක් වැඩ කරලා තියෙනෝනේ මේ XY කියන පෞද්ගලික ආයතනේ. ඒ ආයතනයෙන් අවුරුදු 5ක් තිස්සේ ගියපු අර්ථ සාධක අරමුදලේ මුදල් ටික දැන් ඒට ගන්න පුළුවන්. අන්න එහෙනම් ඒක තමයි අපි කියන්නේ යම් සේවකයෙක් පෞද්ගලික ආයතනයක වැඩ කළා රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර වැටුප් සහිත රැකියාවකට යනවා නම් එයාට පුළුවන් එයාගේ නමට තියෙන අර්ථ සාධක අරමුදල් ටික ගන්න. පැහැදිලිනේ? රයිට්. අපි එහෙනම් ලියාගමු දෙක දාලා යම් සේවකයෙක් පෞද්ගලික ආයතනයක සේවය කොට
ඉන් ඉවත් වී ඉන් ඉවත් වී ඉන් ඉවත් වී රජයේ හෝ පළාත් පාලන ආයතනයක රජයේ හෝ පළාත් පාලන ආයතනයක රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යන්නේ නම් 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 අරමුදලේ ඔහුගේ නමට ඇති මුදල් ප්‍රමාණය අරමුදලේ ඔහුගේ නමට ඇති දායක මුදල අරමුදලේ ඔහුගේ නමට ඇති දායක මුදල අරමුදලේ ඔහුගේ නමට ඇති දායක මුදල ලබාගත හැක අරමුදලේ ඔහුගේ නමට ඇති දායක මුදල ලබාගත හැක right. දැන් අපි අර්ථ සාධකයේ එතකොට පුතේ මතක තියාගන්න ඕකේ අයදුම් කරන ක්‍රමෙත් මම මේක සටහනට දෙන්නේ නැහැ මතකේ තියාගන්න. ඔය රජයේ හෝ පළාත් පාලන ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යන කෙනෙක් අර්ථ සාධකයේ ගන්න අයදුම් කරන්නේ අර වගේමයි. කේ ආකෘති පත්‍රයෙන් බී කාඩ් පත වාර්ෂික ප්‍රකාශනය පිළිගත් බැංකු ගිණුම් අංක ඔය ඔක්කොම ඉදිරිපත් කරන්න ඕන. හැබැයි එයාට ඉදිරිපත් කරන්න තියෙන අලුත් ලේඛනයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අර රජයේ හා පළාත් පාලන ආයතනයක ස්ථිර අපොයින්ට්මන්ට් ලෙටර් එකක් ලැබෙනෝනේ. අන්නේ පත්වීමේ සහතික පිටපතක් ඉදිරිපත් කරන්න ඕන. 2 නව සේවායෝජකගේ ලිපි ශීර්ෂය යටතේ ඉල්ලීමක් කරන්න ඕන. එතකොට අලුතෙන් ඉදිරිපත් කරන්න ඕන ඩොකියුමන්ට්ස් දෙකයි. මොකද්ද ඩොකියුමන්ට්ස් දෙක? අර අලුත් අපොයින්ට්මන්ට් රජයේ දීපු අපොයින්ට්මන්ට් කියන්නේ පත්වීමේ ලිපියේ සහතික පිටපතක්. එතකොට ඒ තමන් පත්වීම කරන රාජ්‍ය ආයතනයේ ලිපි ශීර්ෂය යටතේ අර්ථ සාධකයේ ගෙවන්න කියලා කරන ඉල්ලීමක් තියෙනවා. අන්නේ දෙක තමයි අමුතුවෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් අපි බලමු අර්ථ සාධකයේ ලබා ගන්න පුළුවන් තුන්වෙනි අවස්ථාව. පුතේ අර්ථ සාධකයේ ලබා ගන්න පුළුවන් තුන්වෙනි අවස්ථාව තමයි මොකද්ද? විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත්වන්නෙකුට පුළුවන් අර්ථ සාධකයේ ගන්න. right? අන්න බලන්න. විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත්වන කෙනෙකුට පුළුවන් අර්ථ සාධකයේ ගන්න. හැබැයි මේක විශේෂයෙන් මතක තියාගන්න මේ වරප්‍රසාදය පුතාලට නෑ. මේ වරප්‍රසාදය තියෙන්නේ දූලට විතරයි. ස්ත්‍රී පාර්ශවයට විතරයි. නම් පිරිමි පාර්ශවයට මේ වරප්‍රසාදේ නැහැ. විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත්වන පුරුෂයෙකුට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකයේ ගන්න බෑ. විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත්වන ස්ත්‍රියකට තමන්ගේ නමට තියෙන අර්ථ සාධකයේ ගන්න පුළුවන්. හැබැයි පුතේ අන්න ඒ ස්ත්‍රිය විවාහ වීමේ හේතුව මත අර්ථ සාධකයේ ගන්නව නම් සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් දෙකක් තියෙනවා. සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් දෙකක්. 1 විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වෙන්න ඕන. මොකක්ද 1 විවාහ වීමේ හේතුව මත සේවාවෙන් ඉවත් වෙන්න ඕන. ඉවත් වෙන්න ඕන. 2 සේවයෙන් ඉවත් වෙලා මාස 3ක් ඇතුළත විවාහ වෙන්න ඕන. මාස 3ක් ඇතුළත කසාද බඳින්න ඕන. 3 මාස 3ක් ඇතුළත විවාහ වෙලා අවුරුදු 5ක්
ඇතුළත ප්‍රතිලාභ අයදුම් කරන්න ඕන. අවුරුදු 5ක් ඇතුළත ප්‍රතිලාභ අයදුම් කරන්න ඕන. මේවා සම්පූර්ණ වුණේ නැත්නම් ඒ ස්ත්‍රියට අර්ථ සාධකයේ ගන්න වෙන්නේ අවුරුදු 50 සම්පූර්ණ වෙලා විතරයි. හරිනේ? එනම් විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත්වන කාන්තාවකට පුළුවන් ඇගේ නමට තියෙන අර්ථ සාධකයේ ගන්න. right? හැබැයි ඇය සම්පූර්ණ කළ යුතු කාරණා තුනක් තියෙනවා. එක විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වෙන්න ඕන. විවාහ වීමේ හේතුව මත. විවාහ වෙලා සේවයෙන් ඉවත් වෙලා වැඩක් නැහැ. විවාහ වෙන්න පෙර සේවයෙන් ඉවත් වෙන්න ඕන. ඉවත් වෙලා තමයි කසාද බඳින්න ඕන. ඒ කසාද බඳින්න ඕන සේවයෙන් ඉවත් වෙලා මාස 3ක් ඇතුළත. සේවයෙන් ඉවත් වෙලා අවුරුදු මාස 7කින් කසාද බැන්දත් ඒත් බෑ ගන්න. හැබැයි ප්‍රතිලාභය දුම් කරන්න ඕන විවාහ වෙලා අවුරුදු 5ක් ඇතුළත. ඒ මොනොත් තමයි ගන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. නිකන් හිතන්න මෙන්න මෙහෙම. right? අපි හිතමු මෙහෙම අමල් right? ආදරය කරන්න පටන් ගන්නෝ කාටද? සඳුනිට නිකන්. අපි හිතමු අවසානයේ අමල් මොකද්ද කරන්නේ? සඳුනිට ආදරය කරා දෙන්න විවාහ වුණා. අන්න මේ දෙන්න මොකක් වුණාද පුතේ? විවාහ වුණා. විවාහ වුණාට පස්සේ අමල් සඳුනිට කියනෝ ඔයා දැන් වැඩට යන්න එපා. right? එතකොට මේ දෙන්න අපි හිතමු විවාහ වුණේ 2020 පළවෙනි මාසේ දෙවෙනිදා විවාහ වුණා. හරිද? විවාහ වුණාට පස්සේ අමල් කියනවා 2020 තුන්වෙනි මාසේ 4 වෙනිදා කියන ඔයා සේවයෙන් ඉවත් වෙන්න කියලා. දැන් සඳුනිට ගන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? සඳුනි පුතේ විවාහ වෙලා තමයි සේවයෙන් ඉවත් වෙන්නේ. එහෙනම් ගන්න බෑ. මෙහෙමනම් පුළුවන්. අමලුයි සඳුනි ආදරය කරනවා. ඒ අතරේ අමල් කියන අපි කසාද බඳිනු ඔයා කොහොමුණත් රස්සාවෙන් ඉවත් වෙන්න. හරිද? මෙන්න මේක කිව්ව ගමන් සඳුනි මොකද්ද කරන්නේ? 2021 1 වෙනිදා සේවයෙන් ඉවත් වුණා. හරිද? ඉවත් වෙලා එයා 2 4 බැන්දා. අන්න බලන්න. සේවයෙන් ඉවත් වෙලා මාස 3ක් ඇතුළත කසාද බැන්දා. බැඳලා අවුරුදු 5ක් ඇතුළත අයදුම් කරොත් මේක ප්‍රතිලාභය ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත්වන ස්ත්‍රියකට මේක ගන්නව නම් ඔය කොන්දේසි තුන සම්පූර්ණ වෙන්න ඕන. right? විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වෙන්න ඕන. ඉවත් වෙලා මාස 3ක් ඇතුළත විවාහ වෙන්න ඕන. අවුරුදු 5ක් ඇතුළත ප්‍රතිලාභ අයදුම් කරන්න ඕන. දැන් පුතාලට හිතෙන්නේ නැති නීතිය නිකන් සමානයි කිව්වට සමහර තැන්වලදී දැන් අපි කියනෝනේ නීතියට වෙලාවේදී සමහර වෙලාවට නීතිය කාට සමානයි කියලා නීතියට ආගම් ભેද වැදගත් නැහැ, ಜಾති ભેද වැදගත් නැහැ, ඒ වගේම ස්ත්‍රී පුරුෂ ભેද වැදගත් නැහැ කියලා. දැන් මේකේ තියෙනවා විවාහ වීමේ හේතුව මත ස්ත්‍රියකට විතරයි මේක ගන්න පුළුවන්. පුරුෂයෙකුට ගන්න බෑ. ඇයි වෙනස් කරේ මේක? මොකද මේකට හේතුව? පුතේ මේකට බලපාපු මූලික සාධක කිහිපයක් තියෙනවා. එකක් තමයි සමහර කාන්තාවෝ විවාහ වුණාට පස්සේ රැකියාවට නැවත නොයයි කියලා නීතියේ පූර්ව නිගමනයක් තියෙනවා. ප්‍රිසම්පෂන් එකක්. ඒක එක හේතුවක්. අනේක තමයි ඕගොල්ලෝ දන්නවනේ ලෝකේ දැනට පවතින ඔය දෑවැද්ද කියන සංකල්පය තියෙනවා. ලෝකේ තියෙන දෑවැද්ද කියන සංකල්පය මන් දන්නේ ඕගොල්ලෝ ඔය දෑවැද්ද කියන සංකල්පයේ කොතරම් දුරට ඉන්නවද නැද්ද කියන එක. නමුත් ලෝකේ දෑවැද්ද කියන සංකල්පයක් තියෙනවා ඩවුරේ. ඒතර දෑවැද්ද ලෝකේ විවිධ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය අපි දැන් මේ අනුගමනය කරන දෑවැද්ද ක්‍රමය අපි අනුගමනය කරන දෑවැද්ද ක්‍රමය අපිට ලැබුණේ කාගෙන්ද? ඉංග්‍රීසීන්ගෙන්. අපේ ඈත කාලේ එහෙම සිංහල සමාජයේ ඈත කාලයේ දෑවැද්ද කියන සංකල්පයම නෙවෙයි. ගොඩක් වෙලාවට
පුරුෂයෙක් හේන කමත සම්පූර්ණ කළා පිළ ගෙපල හදලා තමයි කාන්තාවක් කැඳවගෙන ඉන්නේ. ඒකට පරිපූර්ණ වෙලා තියෙන ශාස්ත්‍රීය වෙලා තියෙන පුරුෂයාට පෙන්වන්න ඕන Tamanට කාන්තාවක් නඩත්තු කරන්න පුළුවන්. එතන දෑවැද්ද කියන සංකල්පය එතකොට ඈත කාලේ තිබුණේ නැහැ. නමුත් අපිට මේ දෑවැද්ද කියන දැන් අද සංකල්පය අපිට ගෙනාවේ ඉංග්‍රීසි සංකල්පේ. ඉංග්‍රීසි සංකල්පයේ තමයි දෑවැද්ද මොකද්ද? ස්ත්‍රිය විසින් පුරුෂයාට යම් දෑවැද්දක් දීම අපි දෞර්ය කියලා කියනවා. ඉංග්‍රීසි ක්‍රම. දැන් ඔක මුස්ලිම් ක්‍රමයේ ඊට වඩා වෙනස්. දැන් මුස්ලිම් ක්‍රමයේ සාමාන්‍යයෙන් තියෙන දෑවැද්ද සාමාන්‍යයෙන් යන්නේ කොහමද? දෑවැද්ද සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දෑවැද්දක් සිද්ධ වෙන්නේ පුරුෂයා විසින් ස්ත්‍රියගේ පියාට තමයි දෞර්ය දෙන්නේ. පුරුෂයා විසින් ස්ත්‍රියගේ පියාට. ඒ හින්දු ක්‍රමයේ අනුව දෑවැද්ද තියෙන්නේ සාමාන්‍යයෙන්. අපි දන්නෝනේ ඉන්දියාවේ සමහරලාට තියෙන ඔය පුවත්පත්වල නේද දෑවැද්ද ප්‍රමාණවත් නොවීම මස නැන්දම්මා විසින් ලේලිය ගිනි තබයි. සාමාන්‍යයෙන් ඔය ඒ ක්‍රමයේ තියෙන සාමාන්‍යයෙන් ඒ හින්දු ක්‍රමයේ සාමාන්‍යයෙන් ඉන්නවනම් පිරිමි 3 දෙනෙක් කාන්තාවෝ දෙන්නෙක් පිරිමි බාල වුණත් ඉස්සෙල්ලා කසාද බඳලා දෙන්නේ පිරිමි. පිරිමි කසාද බඳලා පිරිමි ගේන දෑවැද්දෙන් තමයි අක්කලා හෝ නංගිලා කසාද බඳලා දෙන්නේ. රයිට්. ඒතර දෑවැද්ද කියන සංකල්පයක් තියෙනවා. කෙසේ නමුත් අපේ මේ නීතිය ගොඩනගන්නේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි නීති පදනම් කරගෙන. ඒ නිසා වෙන්නේ නැති මේ කාන්තාවක්ට විතරක් මේ chance එක දෙන්න පුළුවන්කම ලැබෙන්නේ හේතුන් දෙක. එක කාන්තාව විවාහ වුණාට පස්සේ නැවත රැකියාවට එන්නේ නැහැ කියන පූර්ව නිගමනයක්. එක. අනෙක කාන්තාව විවාහ වෙනකොට ඇයට දෑවැද්දට ගෙනීමට ආර්ථික ශක්තියක් ඕන. ඒ නිසා වෙන්න පුළුවන් මේ සංකල්පය ගොඩනැගෙන්නේ. රයිට්. දැන් පුතේ ඔය දෞර්ය කියන සංකල්පය ගැන කතා කරනකොට දෑවැද්ද ගැන කතා කරනකොට පුතේ ඔය දෑවැද්දක් වශයෙන් දෙන දෙයක් දෞර්යයක් වශයෙන් දෙන දෙයක් දික්කසාද වෙනකොට නැවත ස්ත්‍රියට ඒක නැවත ගන්න පුළුවන්ද බැරිද? අපි හිතමු දෞර්යයක් වශයෙන් දෙන දෙයක් දික්කසාදයකදී නැවත ඒ කාන්තාවට ඒ දෞර්ය නැවත පිරිමියාගෙන් ගන්න පුළුවන්ද බැරිද? ඔව් පුතේ. දැන් මෙන්න මෙහෙමයි. දැන් නිකන් අපි උදාහරණයක් වශයෙන් ගමු. උදාහරණයක් වශයෙන්. අපි හිතමු සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් නිමල් නේ. නිමල් විවාහ වෙනවා කාත් එක්කද අමාලි එක්ක විවාහ වෙනවා කියන්නකෝ. දැන් මෙන්න මේ විවාහ නිමිති කරගෙන විවාහය නිමිති කරගෙන අමාලිට ලැබෙනවා දෑවැද්දක්. රයිට්. අමාලිට ලැබුණ විවාහය නිමිති කරගෙන පර්චස් 10ක ඉඩමක්. අමාලිට ලැබුණ විවාහය පදනම් කරගෙන දෑවැද්දක් වශයෙන් කාර් එකක් ලැබුණා. ඒ වගේම අපි හිතමු ලක්ෂ 25ක ස්ථාවර බැංකු තැන්පතුවක් ලැබුණා. මේ ඔක්කොම දෞර්යයට ලැබුණේ. දැන් ටික දවසක් ගියාට පස්සේ අමාලි නිමල් එකතු වෙලා ඉතින් අමාලිට කියන නිමල් ඔයාගේ මට බිස්නස් එකක් කරන්න ඕන. ඔයාගේ වත්කම් වලින් ටිකක් මට දෙන්න. දැන් හස්බන්ඩ්ට කැමැත්ත නිසා සමාලට නිමාලි දෙන්න පුළුවන්. ටික දවසක් ගියාට පස්සේ මේ දෙන්න අතර ආරවුලක් ඇති වෙනවා. ආරවුලක් ඇති වෙලා නිමල් මොකද කරන්නේ? නඩුවක් දානවා අමාලිගෙන් දික්කසාද වෙන්න. දික්කසාද නඩුවක් දානවා. ඒතර පැමිණිල්ල කරේ නිමල්. දික්කසාද නඩුවේ උත්තරේ බඳින්නේ අමාලි. දැන් අමාලි උත්තරේ බඳින්දී දික්කසාද දෙද්දී අමාලිත් හරස් ඉල්ලීමක්. එයාගේ උත්තරේ ඉල්ලීමක් තියෙනවා. හරස් ඉල්ලීමක්. හරස් ඉල්ලීම අතරේ දානවා මට මෙච්චර දුන්නා මේක යා ගත්තා. ඒ දෞර්ය නැවත ඉල්ලලා දානවා. අන්න. දැන් ප්‍රශ්නේ පුතේ මෙන්න මේ දෞර්ය නිමාලි අමාලිට
අමාලි නිමල්ට දීපු ඩෞරිය නැවත දෙන්න නිමල්ට බැඳෙනවද නැද්ද? බැඳෙනවද නැද්ද? ඔව්. මතක තියාගන්න පුතේ ඩෞරියක් වශයෙන් ගේන හැම දෙයක්ම ඩෞරියක් වශයෙන් ගේන හැම දෙයක්ම දික්කසාදයකදී නැවත දෙන්න සැමියා බැඳෙනවා. දික්කසාදයකදී නැවත දෙන්න සැමියා බැඳෙනවා. හැබැයි ඉතින් වැඩේ තියෙන ඔය කැවුම් පෙට්ටි අරව මේව නම් ඉතින් දෙන්න විදියක් නැහැ. වටිනා දේපල ටික නැවත දෙන්න බැඳෙනවා. පැහැදිලිද? ඒ නිසා අනිවාර්යයෙන්ම අමාලි ඩිවෝස් එක දානකොට මේ ඩෞරිය ඉල්ලලා තමයි දාන්නේ. ඒක අනිවාර්යයෙන්ම දෙන්න බැඳෙනවා. එහෙම නැත්තම් පුතේ මාර chance එකනේ. එහෙම නොවෙනවනම් අමාලි කසාද බැඳ ලොකු වත්කමක් ආවා. අවුරුදු 2ක් විතර හිටියා. අමාලි දික්කසාද කරා. නිමල් ඊට පස්සේ ගියා අනුරාධපුරයේ පැත්තට. හොඳ තැනක් බැලුවා. ඔය වගේම තියෙන තැනකින් කසාද බැඳා ලොකු ඩෞරියක් ආවා. අවුරුදු 2ක් හිටියා දික්කසාද වුණා. නේ? ඊට පස්සේ මාතර පැත්තට ගියා. හොඳ තැනක් බැලුවා. එතනින් කසාද බැඳ අවුරුදු 2ක් හිටියා දික්කසාද වුණා. නිමල්ගෙන් ඇහුවොත් මොකද්ද ව්‍යාපාරය? ඔව්. මිනිහාගේ බිස්නස් එක. ඔව්. ව්‍යාපාරයක් වශයෙන් කසාද බැඳීම. ඇයි? අවුරුදු දෙකකට හොයන්න බැරි සල්ලි ටිකක් හොයාගත්ත දික්කසාද වුණා. තවත් තැනකට ගියා දික්කසාද වුණා. එහෙම කරන්න බෑ පුතේ. ඩිවෝස් වෙන වෙලාවේදී හැම දෙයක්ම නැවත ගෙවන්න ඕන. හැබැයි මෙහෙමනම් ගෙවන්න බැඳෙන්නේ නැහැ. කොහොමද? දැන් අපි හිතමු මෙහෙම කියලා. දැන් මේ නිමල්ට ලැබිච්ච හැම දෙයක්ම ලැබුණේ දෑවැද්දක් වශයෙන්නේ. අපි හිතමු මෙහෙම කියලා. දැන් නිමල්ට අමාලිගෙන් දෑවැද්ද දෙනකොට නිමල් කියනවා අනේ මම ඔය දෑවැද්ද සංකල්පයට කැමතිම නැහැ. මට දෑවැද්ද සතපහක්වත් එපා. දැන් එහෙම පුරුෂයෝ ඉන්නෝනේ සමහර ළමයි ඉන්නෝනේ. ඩෞරියට සතපහ දෙන්න හැදුවත් මට එපා ඩෞරියට. මොකද ඔය පරණ සංකල්ප යල්පැන ගිය සංකල්ප ඕවට මං අරු කරන්නේ මට එපා කියලා එහෙම සමහර සමාජයේ පුරුෂයන් ඉන්නවා. ඒතර නිමල් ඒ වගේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනකොට අමාලිගේ තාත්තා කියනවා නෑ පුතේ මේක ගන්න ඩෞරියට නෑ මට සතපහක්වත් එපා. ඊට පස්සේ අමාලිගේ තාත්තා කියනවා හරි. ඔයාට ඩෞරියක් නෙවෙයි. ඔයාට මං තෑග්ගක් දෙනවා. ගිෆ්ට් එකක් දෙනවා. තෑග්ගක්. දැන් මේ ඔක්කොම දුන්නේ තෑගි. ඩෞරිය නෙවෙයි. තෑගි. හරිද? ගිෆ්ට් එකක් දුන්නා. දැන් ප්‍රශ්නේ එහෙනම් නිමල්ට මේ ඔක්කොම ලැබුණේ මොකක් වශයෙන්ද? ගිෆ්ට් එකක් වශයෙන් තමයි ලැබුණේ. හරිද? දැන් මේ ගිෆ්ට් එකක් වශයෙන් ලැබිච්ච මේ දේ දැන් ටික දවසකින් දිවස් වෙනවා අමාලි. මේ ගිෆ්ට් එක දෙන්න නිමල් බැඳෙනවද නැද්ද? නෑ පුතේ අපි සාමාන්‍යයෙන් දීපු තෑග්ගක් නැවත ඉල්ලන්නේ නෑනේ. තෑගි අවලං කරන්න පුළුවන් තෑගි තියෙනවා. නමුත් සමහර තෑගි අපි නැවත ඉල්ලන්නේ නෑ. රයිට්? දැන් එතකොට මේක තෑග්ගක් වශයෙන් දීලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න. රයිට්? සාමාන්‍යයෙන් කාන්තාවක් දෑවැද්දක් වශයෙන් යමක් ගේනවා නම් දෑවැද්දක් වශයෙන්ම ගේන්න. ඒක Tamanට හොඳයි. හැබැයි පුරුෂයෙකුත් කල්පනා කරන්න දෑවැද්දක් නැතුව ගිෆ්ට් එකක් වශයෙන් ගන්න. ඒතර Tamanටත් වගකීම අඩු වෙනවා. රයිට්? ඔය සාමාන්‍ය නෛතික තත්ත්වය පුතේ. මට කියන්න ඕනකම තිබුණේ විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වෙන කෙනෙකුටත් අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ගන්න පුළුවන්. එතකොට එයා ඉදිරිපත් කරන්න ක්‍රමය අරමමයි. අමතරව ඉදිරිපත් කරන්න තියෙන්නේ මැරේජ් විවාහ සාතිකයේ සාතික පිටපතක් විතරයි. විවාහ සාතිකයේ සාතික පිටපතක් ඒ ආකෘති පත්‍රයෙන් අයදුම් කරන්නේ විවාහ සාතිකයේ සාතික පිටපතක් ඉදිරිපත් කරන්න ඕන. ඊට අමතරව පුතේ මේ මෑත කාලේ කියන්නේ දැන් ටිකක් කල් කිව්වා ඒ විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වෙන කෙනෙක් අර්ථසාධකේ ගන්නවා නම් අදාළ පළාතේ ග්‍රාම නිලධාරී මහත්මයාගේ සහතිකයක් ඕන. මේ දෙන්න විවාහ වෙලා වෛවාහකව එකම නිවසේ ඉන්නවා කියලා සහතිකයකුත් ඕන. ඒකට හේතුව තමයි බොහෝ ස්ත්‍රීන් ව්‍යාජ විවාහ පත්‍ර ඉදිරිපත් කළා අර්ථසාධකේ ගත්තා. ඒතකොට අර්ථසාධකේ ගන්නෙම බොරු විවාහයක්. විවාහය නිසා නෙවෙයි. මේක අහුවෙච්ච නිසා තමයි අර වෛවාහකව ඉන්නවා කියලා ග්‍රාම නිලධාරීවරයාගේ සාතිකයක් දැන් ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. රයිට්. අපි එහෙනම් ලියාගමු ඊළඟ අවස්ථාව දාලා. ඊළඟ අවස්ථාව දාලා ලියාගන්න. විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත්
වන්නෙකුට විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වන්නෙකුට විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වන්නෙකුට ඒ යටතේ ලියාගමු දරුවෝ මෙහෙම ඒ යටතේ මෙම වරප්‍රසාදය රයිට් පුතේ ඒ යටතේ අපි ලියාගමු ඒ යටතේ අපි තුන්වෙනි අවස්ථාව වශයෙන් ගත්තේ විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වන්නෙකුට ඒ යටතේ මෙම වරප්‍රසාදය හිමිවන්නේ ස්ත්‍රී පාර්ශවයට පමණි ස්ත්‍රී පාර්ශවයට පමණි යම් සේවිකාවක් විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත්වීම නිසා මෙම ප්‍රතිලාභය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් පහත කොන්දේසි සම්පූර්ණ කළ යුතුය. ඒ යටතේ රූල ඇතුළත රෝම ඉලක්කම් 1 රූල ඇතුළත විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් විය යුතුය. දෙක සේවයෙන් ඉවත් වී මාස 3ක් ඇතුළත විවාහ විය යුතුය. මාස 3ක් ඇතුළත විවාහ විය යුතුය. රෝම ඉලක්කම් 3 මාස 3ක් ඇතුළත විවාහ වී
අවුරුදු 5ක් ඇතුළත ප්‍රතිලාභය දුම් කළ යුතුය. අවුරුදු 5ක් ඇතුළත ප්‍රතිලාභය දුම් කළ යුතුය. පුතේ මතක තියාගන්න මේකේ ප්‍රතිලාභය දුම් කරන්නෙත් අර කේ ආකෘති පත්‍රයෙන්මයි. අර සියලුම ඩොකියුමන්ට්ස් ටික ඉදිරිපත් කරන්න ඕන. අපි අර මුලින් කිව්වේ ඒ ටික ඔක්කොම ඉදිරිපත් කරන්න ඕන. අමතර ලේඛන වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ විවාහ සහතිකයේ සහතික පිටපතක් හා වෛවාහකව ඉන්නවා කියලා ග්‍රාම නිලධාරීවරයෙක්ගේ සහතිකය පමණයි. right. දැන් පුතාලා අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් අවස්ථා 3ක් දන්නවා. අපි අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් 4වෙනි අවස්ථාව බලමු. පුතේ 4වෙනි අවස්ථාව තමයි මේක. යම්කිසි සේවකයෙක් නැවත සේවය කරන්න බැරි මට්ටමට අසක්නුතාවයකට පත් වුණොත්, අසක්නුතාවය කියන්නේ පුතේ නොහැකියාව. ඒ අසක්නුතාවය කියන එක ශාරීරික නොහැකියාවක් වෙන්නත් පුළුවන්, මානසික නොහැකියාවක් වෙන්නත් පුළුවන්. ඒකට අසක්නුතාවයකට පත් වෙලා සේවයෙන් ඉවත් වෙනව නම් යම් සේවකයෙක්, අන්නේ සේවකයට පුළුවන් තමන්ගේ නමට අරමුදලේ තියෙන දායක මුදල් ලබා ගන්න. එනම් මතක තියාගන්න, යම් සේවකයෙක් නැවත සේවය කිරීමට නොහැකි වන ආකාරයට ශාරීරිකව හෝ මානසික නොහැකියාවකට පත් වුණොත් අසක්නුතාවය මත ඔහුගේ නමට ඇති අර්ථ සාධක දායක මුදල් ගන්න පුළුවන්. හැබැයි මේක ගන්න නම් එයා ඉදිරිපත් කරන්න ඕන ස්පෙෂල් විශේෂ ලේඛනයක් තියෙනවා. ඒ තමයි සෞඛ්‍ය 307 කියන ආකෘති පත්‍රය සම්පූර්ණ කරන්න ඕන. සෞඛ්‍ය 307 කියන ආකෘති පත්‍රය. ඔය සෞඛ්‍ය 307 කියන ආකෘති පත්‍රයට පුරවන්න වෙන්නේ මෙහෙමයි. ඒක කම්කරු කාර්යාලයෙන් ගන්න පුළුවන්. අරගෙන එයා ඒක ඉදිරිපත් කරන්න ඕන, පුරවල ඉදිරිපත් කරන්න ඕන Taman ජීවත් වෙන ප්‍රදේශයේ රජයේ රෝහලේ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ වෛද්‍යවරයා මෙයා පරීක්ෂාවට ලක් කළා ඒ ෆෝම් එක පුරවලා කම්කරු කාර්යාලයට යවනවා. කම්කරු කාර්යාලයේ ඊට පස්සේ උට කියන වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ පෙනී ඉන්න කියලා. එතකොට මේ පුජ්‍යලයා වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ පෙනී ඉඳලා අනුමැතිය ලැබුණොත් එයාට පුළුවන් එයාගේ නමට තියෙන මේ මුදල ගන්න. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් තමන්ගේම එක්කව කරපු සේවා ආයෝජකයා දීපු මේ මුදල ගන්න ඇයි මෙච්චර අමාරු? හේතුව පුතේ මේකේ අරමුණ මොකද්ද? මේ අර්ථ සාධක අරමුදලේ අරමුණ තමයි පුතේ සේවකයට හොඳ කායිකව මානසිකව ශක්තියක් තියෙන වෙලාවේ මේ සල්ලි ටික ලබා දීම නෙවෙයි. ඔහු බෙලහීනෙක්, දුර්වලයෙක්, වයෝවෘද්ධයෙක් වුණාට පස්සේ එයාගේ ජීවිතය රැකගන්න මේ අරමුදල දීම තමයි මේකේ පරමාර්ථය. ඒ නිසා තමයි මෙවැනි සීමාවන් මේ අරමුදලේ මුදල් ලබා ගැනීමට දක්වලා තියෙන්නේ. right. අපි එහෙනම් ඊයට ලියාගමු ඊළඟ අවස්ථාව 4වෙනි අවස්ථාව දාලා 4වෙනි අවස්ථාව දාලා ලියා ගන්න. යම් සේවකයෙක් නැවත සේවයට පැමිණිය නොහැකි වන ආකාරයට යම් සේවකයෙක් නැවත සේවයට පැමිණීමට නොහැකි ආකාරයට යම් සේවකයෙක් නැවත සේවයට පැමිණීමට නොහැකි වන ආකාරයට ශාරීරික හෝ මානසික අසක්නුතාවයකට ලක් වුවහොත්
ශාරීරික හෝ මානසික අසක්නුතාවයකට ලක් වුවහොත් නැත්නම් නොහැකියාවකට ලක් වුවහොත් අසක්නුතාවයකට ලක් වුවහොත් ඒ හේතුව මත අසක්නුතාවයට පත් වුවහොත් ඒ හේතුව මත ඔහුගේ නමට ඇති දායක මුදල් ලබා ගත හැක. ඔහුගේ නමට ඇති දායක මුදල් ලබා ගත හැක. ඔහුගේ නමට ඇති දායක මුදල් ලබා ගත හැක. right. දැන් අපි බලමු අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් ඊළඟ අවස්ථාව. දැන් පුතාලා දන්නවා ඊළඟ අවස්ථාව කියන්නේ යම් සේවකයෙක් රට අතහැරලා විදේශ රටක ස්ථිර පදිංචියට ගියොත් අන්න එයාගේ නමට අරමුදලේ තියෙන දායක මුදල් ටික ලබා ගන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න සමහරු රට යනවා කොන්ත්‍රාත් පදනමේ මත රැකියාවලට. සමහරු රට යනවා රැකියා සඳහා. ඒතකොට නැවත එනවා. ඒගොල්ලොන්ට ගන්න බෑ. ඒතකොට මේ ගන්න පුළුවන් කාටද? ගන්න පුළුවන්කම ලැබෙන්නේ රට අතහැරලා ස්ථිර පදිංචියක් සඳහා විදේශ රටක යන්නෙකුට විතරයි මේ අරමුදල යටතේ මුදල් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි උදාහරණ දෙකකින් බලමු. මොකද අපි හිතමු මෙහෙම ඔන්න XY කියන කම්පැනියේ වැඩ කරනවා කවුද? අජිත් වැඩ කරනවා. right? XY කියන කම්පැනියේ සඳුන් වැඩ කරනවා. එතකොට මේ දෙන්නේ එකම කම්පැනියේ වැඩ කරන්නේ. අජිත් මේ කම්පැනියේ වැඩ කරලා තියෙන අවුරුදු 15ක්, සඳුනුත් වැඩ කරලා තියෙන අවුරුදු 20ක්. right? අපි හිතමු අජිත්ට ඔන්න ලැබුණා මොකද්ද? ඕස්ට්‍රේලියාවට යන්න PR ස්ථිර වීසා බලපත්‍රයක් ලබාගෙන. right? ආවා. ඒතකොට යාට රස්සාවකුත් හමු වුණා, ඕස්ට්‍රේලියාවේ පදිංචියටත් ආවා. අන්න අජිත් යන්නේ දැන් මේ රස්සාව අතහැරලා අජිත් ඕස්ට්‍රේලියාවට යන්නේ ස්ථිර පදිංචියට. නැවත ලංකාවට එන්න අදහසක් නැහැ. අන්න එහෙනම් අජිත්ට පුළුවන් අජිත්ගේ නමට තියෙන අරමුදලේ දායක මුදල් ගන්න. right? සඳුන් බලන්න. සඳුන්ට පුතේ එංගලන්තේ රස්සාවක් හමු වුණා අවුරුදු 5ක කොන්ත්‍රාත් පදනමක් යට. එතකොට සඳුන්ට පර්මනන්ට් රෙසිඩන්ට් එකක් නෙවෙයි. ඒ කියන්නේ ස්ථිර වීසා බලපත්‍රයක් නෙවෙයි. සඳුන්ට ලැබිලා තියෙන්නේ වර්කින්, ඒ කියන්නේ එයාට අවුරුදු 5ක කොන්ත්‍රාත් පදනම මත එංගලන්තයට යන්න වැඩට යන්න. සඳුන් දැන් මේ ආයතනෙන් ඉවත් වුණා කියලා සඳුන්ට අර්ථ සාධකේ ගන්න බෑ. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න ස්ථිර වීසා බලපත්‍රයක් ලබා නැවත නොයන ලෙස රට අතහැරලා යන කෙනෙකුට විතරයි මේ අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ගන්න පුළුවන්. එහෙනම් දරුවෝ ඊළඟ අවස්ථාව වශයෙන් ලියා ගන්න. ඊළඟ අවස්ථාව වශයෙන් ලියා ගන්න. ඊළඟ අවස්ථාව. right? ස්ථිර වීසා බලපත්‍රයක් ලබාගෙන ස්ථිර වීසා බලපත්‍රයක් ලබාගෙන ස්ථිර වීසා බලපත්‍රයක් ලබාගෙන නැවත නොයන ලෙසට නැවත නොයන ලෙසට නැවත නොයන ලෙසට නැවත නොයන ලෙසට රට අතහැර රට අතහැර රට අතහැර විදේශයක පදිංචියට යන්නෙකුට විදේශීය පදිංචියට යන්නෙකුට විදේශීය පදිංචියකට යන්නෙකුට අරමුදලේ තමාගේ නමට ඇති ප්‍රතිලාභ ලබා ගත හැක. අරමුදලේ තමාගේ නමට ඇති ප්‍රතිලාභ ලබා ගත හැක.
අර මුදලේ තමාගේ නමට ඇති ප්‍රතිලාභ ලබා ගත හැක. ඔව්. දැන් එතකොට අපි අවස්ථා පහක් කතා කරා. පුතේ ඊළඟ අවස්ථාව තමයි ඔය රාජ්‍ය සංස්ථා ආයතන ජනතාකරණය කිරීම ආදී ක්‍රියා කියන්නේ. ඒකේ නෛතික ස්වභාවය වෙනස් වීම මත නෛතික ස්වභාවය වෙනස් වීම මත එවැනි අවස්ථාවක අර්ථ සාධකයේ ගැනීමට අවස්ථාව සලසලා දීලා තියෙනවා. එහෙනම් අපි 6 වෙනි අවස්ථාව වශයෙන් ලියාගමු. 6 වෙනි අවස්ථාව වශයෙන් ලියාගමු. රාජ්‍ය සංස්ථාවක් හෝ රජයේ අයිතිකාරත්වය ඇති ව්‍යාපාරයක සේවකයෙක්. රජයේ අයිතිකාරත්වය ඇති ව්‍යාපාරයක රජයේ අයිතිකාරත්වය ඇති ව්‍යාපාරයක සේවකයෙක්. කමා සේවක සංඛ්‍යාව අඩු කිරීම යටතේ සේවක සංඛ්‍යාව අඩු කිරීම යටතේ සේවක සංඛ්‍යාව අඩු කිරීම යටතේ සේවකයන් නිවත් කරන විට සේවක සංඛ්‍යාව අඩු කිරීම යටතේ සේවකයන් නිවත් කරන විට සේවකයන් නිවත් කරන විට ඔවුන්ගේ ගිණුමට බැරව ඇති ඔවුන්ගේ ගිණුමට බැරව ඇති ඔවුන්ගේ ගිණුමට බැරව ඇති මුළු මුදල් ප්‍රමාණය ඔහුට ආපසු ලබා ගත හැක. මුළු මුදල් ප්‍රමාණය ඔහුට ආපසු ලබා ගත හැක. දැන් පුතේ අපි මේ අධ්‍යයනය කරේ අර්ථ සාධකේ ලබා ගන්න පුළුවන් අවස්ථා 6ක් අධ්‍යයනය කරා ජීවතුන් අතර ඉඳිද්දී. දැන් අපි බලමු මියගිය සමාජිකයෙක්ගේ අර්ථ සාධකයේ ගන්නේ කොහොමද කියලා. මියගිය සමාජිකයෙක්ගේ අර්ථ සාධක අරමුදලේ දායක මුදල් ගන්නේ කොහොමද කියන එක අපි බලමු. දැන් සරල උදාහරණයකින් මම පැහැදිලි කරන්න. දැන් පුතාලා දන්නවා ඔය සාමාන්‍ය දේපල බෙදී යන නීතිය දන්නවනේ. සාමාන්‍ය දේපල බෙදී යන නීතිය තමයි යම් පුජ්‍යලයක් අන්තිම කැමැති පත්‍රයක් නැතිව මිය ගියොත් යම් පුජ්‍යලයක් අන්තිම කැමැති පත්‍රයක් නැතිව මිය ගියොත් ඒ පුජ්‍යලයාගේ දේපලෙන් භාගයක් යනවා කාටද? කාලත්‍රයාට, බිරිඳට හරි සැමියට හරි නීත්‍යානුකූල. ඉතුරු භාගය සමසේ බෙදෙනවා කවුරුන් අතරද? දරුවන් අතර. ඔබ සාමාන්‍ය නීතිය අපි දන්නවා. දැන් අපි බලමු මේ අර්ථ සාධක අරමුදලේ ස්වභාවය මොකද්ද? ඔය හා සමානයි. අපි මේ ස්වභාවය බලමු. පුතේ ඒකේ වෙන්නේ මෙහෙමයි. හිතමු XY කියන කම්පැනියේ වැඩ කරපු සේවකයෙක් තමයි පුතේ පියල්. අපි හිතමු පියල් වැඩ කරපු සේවකයෙක්. මේ කම්පැනියේ පියල් වැඩ කරා අවුරුදු 30ක් වැඩ කරා. අවුරුදු 30ක් වැඩ කරා. ඔහොම 30ක් වැඩ කරපු අවස්ථාවකදී පියල් මොකද වෙන්නේ? හදිසියෙම මිය යනවා. දැන් පියල් හදිසියෙම මිය ගියොත්
දැන් පියල්ගේ අර්ථසාධක අරමුදලේ මුදල් කාටද යන්නේ? පියල්ගේ අර්ථසාධක අරමුදලේ මුදල් කාටද යන්නේ? රයිට්? එතකොට කෙනෙකුට කියන්න පුළුවන් පියල්ගේ අර්ථසාධක අරමුදලේ මුදල් යන්නේ බිරිඳට, දරුවන්ට. එහෙම කියන්න බෑනේ පුතේ. එහෙනම් අපි මුලින්ම බලන්න ඕන පියල් විවාහකයේද අවිවාහකයේද කියලා. ඒක තමයි වැදගත්. මුලින්ම බලන්න වෙන්නේ පියල් විවාහකයේද අවිවාහකයේද. අපි හිතමු පියල් කවුද? අවිවාහකයෙක් කියලා. පියල් අවිවාහකයෙක්. පුතේ අවිවාහකයෙක් නම් යන්නේ පියල් කරපු නම් කිරීම අනුව. දැන් පුතාලට හෙට අනිද්දා අර්ථසාධකයේ සමාජිකයෙක් වෙච්ච ගමන්ම ඔයාලට පුරවන්න වෙන ආකෘති පත්‍රයක්. ඒ තමයි H ආකෘති පත්‍රය. H ආකෘති පත්‍රයෙන් පියල් තමන්ගෙන් පස්සේ කැමැත්ත දීලා තියෙන්නේ තමන්ගේ අම්මට නම් මවට නම් අන්න මවට හමු වෙන්න. දෙවෙනි කැමැත්ත දීලා තියෙන්නේ පියාට නම් මව නැත්තම් පියාට හමු වෙනවා. තුන්වෙනි කැමැත්ත දීලා තියෙන්නේ වැඩිමහල් සහෝදරියට නම් මවයි පියයි දෙන්නම නැත්තම් වැඩිමහල් සහෝදරියට ලැබෙනවා. එහෙම නැත්තම් පියල්ට මේක අනුපාතික වශයෙන් මේක ලියන්නත් පුළුවන්. කොහොමද? මගේ අර්ථසාධක අරමුදලෙන් 100ට 60ක් අම්මටයි තාත්තටයි අයිති වෙන්න ඕන. ඉතුරු 140 සහෝදරියට යන්න ඕන. එහෙම ලියන්නත් පුළුවන්. රයිට්? හැබැයි පුතේ ඔය කොහොම ලිව්වත් මේ පියල් අවිවාහකයෙක් නන්නේ ඔහොම වෙන්නේ. අපි හිතමු පියල් මොකද්ද උනේ? පියල් විවාහ වුණා. පියල් විවාහ වුණා නම් දරුවෝ මෙන්න මේ නම් කිරීම අවලංගු වෙනවා. ඒ ආකෘති පත්‍රය අවලංගු වෙනවා. අවලංගු වෙලා බලපාන්නේ මොකද්ද? සාමාන්‍ය නීතිය. ඒ අනුව දර මෙයා කාටවත් ලියලා නැහනේ. ඒ අනුව භාගයක් යනවා බිරිඳට, ඉතුරු භාගය බෙදෙනවා දරුවන් අතර. ඔය ආකාරයට තමයි මියගිය සමාජිකයෙක්ගේ දායක මුදල් බෙදී යන්නේ. එහෙනම් දරුවෝ අපි අදට සමුගනිමු. නැවත මේ පාඩමින් අපි හමු වෙමු.